උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉදිරිවීර ගුණසේකර, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. නිපුණතා ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අද ආරම්භයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය තහවුරු කරන්නයි අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්. සහල් මිල වැඩි කිරීමට ඉඩ නොදෙන බවට වෙළඳ අමාත්‍යවරයාගෙන් ප්‍රතිඥා. යාපාලන රජයේ මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති වලින් රුපියල් මිලියන 10ක පාඩුවක්. අපොස සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව. මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 83000 ඉක්මවයි. වතු සේවක වැටුප ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය ළඟදීම. ගත වූ පැය 24 තුර ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් 2,71,000ක්. පාසල් ක්‍රිකට් තරගාවලි යලි ආරම්භ කිරීමේ සූදානමක්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. නිපුණතා ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අද ආරම්භයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිම්බලලු පුළුල් කරමින් මෙරට තරුණ ප්‍රජාවට නවලොව දිනා ගැනීමට මඟ පාදා දෙන දැවැන්ත විප්ලවයක් මෙමගින් ඉටු කිරීමට අපේක්ෂිත බව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික වැඩසටහන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් කියයි. 2015-2018 සමයේ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එම වාර්තාව ඉදිරිපත් කර ඇත. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ බිනසුරු පාලි අබේරත්න මහතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නයිද අගමැතිවරයා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියට උපදෙස් දෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රමුඛතම පුවත තුලින් බලාපොරොත්තු වන්න. ඉදිරි වසර 3 තුල සහල් මිල ඉහළ නැංවීමට ඉඩ නොදෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන නාඩු, සම්බා සහ කැකුළු සහල් කිලෝක මිල රුපියල් 100ක උපරිමයක පවත්වා ගැනීම රජයේ අපේක්ෂාව බව සහල් මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසිය. ආණ්ඩුව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය තීරණයකට ඇවිල්ලා තියෙනවා අවුරුදු 3ක් යනතේ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන නාඩු, සම්බා, කැකුළු ආල් මේවා මිල මොනම හේතුවක් නිසාවත් රුපියල් 100ට වඩා වැඩි කරන්නේම නැහැ. ඒක කියලා මේ මිල උපරිම මිල ගැසට් කරලා උපරිම මිල නියම කරලා ඒ අනුව හාල් ඕනේ ගානකට ගන්න කියලා කියනවා. එතකොට සාල් මිලදී ගන්න ඒක හොඳටම දැනගන්න. සාල් මිල වැඩි වෙන්නේ නැහැ. වී මිලදී ගන්න අය ගන්නේ හාල් මිල 100ට අඩුවෙන් තියනවා කියලා දැනගෙන තමයි යන්නේ. දැනගෙන අරන් කවර පාඩුවක් වුණත් ඒකට වගේ කියන්නේ නැහැ කියලා රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් කියලා තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන් වහන්සේට සහ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේට පිළිගැන්වේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා උන්වහන්සේ වෙත මෙම වාර්තා පිළිගන්නු ලැබිය. මේ අතර කාදිනල් හිමිපාණන්ටද පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිගන්නු බව රෝහණදීර මහතා කියයි. මීට පෙර කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාටද එම වාර්තාව පිළිගැන්විය. ඒ පිළිබඳව අදහස් දක්වන ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට කොමිෂන් සභාව සමාජිකයන් විසින් බාර දෙනු ලැබුවා. ඊට පස්සේ අතිගරු ජනාධිපතිතුමා විසින් එය කැබිනට් මණ්ඩලයට යොමු කරලා ඊට පස්සේ පාර්ලිමේන්තුවට යොමු කරලා නීතිපතිතුමාටත් යොමු කරනු ලැබුවා. විශේෂයෙන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාඩිනල්තුමා
වෙත බාර දීම ප්‍රධාන කාරණයක් ලෙස ජනාධිපතිතුමා සැලකුවා. ඒ අනුව අගරදුගුරු කාඩිනල්තුමාට නීත්‍යානුකූලව නිල වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ මුල් පිටපතක් ලබා දෙනු ලැබුවා. ඒ වගේම මල්වත්තේ මහානායක හිමිපාණන්ට සහ අස්කිරියේ මහානායක හිමිපාණන්ටත් මේ පාස්කු වාර්තාවේ අවසන් වාර්තාව නිල වශයෙන් පිළිගන්වනු ලැබුවා. පසුගිය යහපාලන රජයේ සමයේ මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මගින් රටට විශාල පාඩුවක් සිදුව ඇති බව අනාවරණ වී තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජපන් සමාගමකින් විශාල ණය මුදලක් ලබාගෙන ඇති අතර එය ගෙවීම පැහැරහැරීම හේතුවෙන් ඩොලර් මිලියන 34ක මුදලක් එම සමාගමට ගෙවීමට සිදුව ඇත. මෙලෙස එම අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති හේතුවෙන් රුපියල් මිලියන 10කට ආසන්න මුදලක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ. මහනගර, ගුවන් නගර, පරිපාලන නගර, සංවර්ධන නගර ඇතුළු ව්‍යාපෘති කීපයක් යටතේ මෙම මුදල් වේදම් කර තිබේ. මෙවන විට එම ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීමට නාගරික සංවර්ධන හා ඉදිකිරීම අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිවල සේවය කිරීම සඳහා දේශපාලඥයින්ගේ හිතවතුන් බඳවාගෙන ඔවුන් වෙනුවෙන් විශාල වේදමක් දැරීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු ඇත. 2020 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා මධ්‍යස්ථාන 4531කදී විභාගය පැවැත්වේ. පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙයි. කොවිඩ් ආසාදිත සිසුන් වෙනුවෙන් විශේෂ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇත. විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ප්‍රවාහන සේවා ප්‍රමාණවත්ම ක්‍රියාත්මකයි. අද විභාගයේ දෙවන දිනයයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට වාර්තා වන COVID-19 වෛරසය ආසාදනීවන්ගේ සංඛ්‍යාව 83552ක් දක්වා ඉහළයයි. වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 476කි. දිවුරපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පුකුරු වලින් මෙවන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 79281කි. ඊයේ දිනය තුල පමණක් පෑලියගොඩ කොවිඩ් පුකුරු ආශ්‍රයෙන් ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වතු සේවක දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැංවේ. ඊට අදාළ ගැසට් නිවේදනය ළඟදීම ප්‍රකාශයට පත් කරන බව ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා කියයි. කම්කරු වැටුප මෙසේ ඉහළ නැංවීමට හැකිවීම ඔවුන් ලැබූ ජයකි. එය වත්මන් රජයේ පොරොන්දුවක් ඉටු කිරීමක් බවද අමාත්‍යවරයා පවසයි. වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති සමග සාකච්ඡා වාර 15කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබේ. ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී තරුණ ප්‍රජාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. නවීන ලෝකයට ගැලපෙන තරුණයින් සමාජගත කිරීම තුළින් අනාගත දේශපාලන නායකින් බිහි කළ හැකි බව හෙතෙම මාර්ගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ පැවති යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට සහභාගී වෙමින් පැවසිය. තරුණ අයිතීන් වෙනුවෙන් හඬ නැගීම කාලීන අවශ්‍යතාවකි. එමෙන්ම තරුණ ප්‍රජාව රට හා ජාතිය වෙනුවෙන් සිය යුතුකම් ඉටු කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. සිංහල භාෂා දිනය අදයි. කුමාරතුංග මුනිදාස ශූරින්ගේ 77 වෙනි සමරු උල්ලෙද අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් බම්බලපිටිය සිරි වජිරාරාමේදී සමරු උළෙලක් පැවැත්වෙයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට එරෙහිව වාරියපොළ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි කොඩිය බිමෙහිලා පාගා සිංහ කොඩිය සෙව්වේද අද වැනි දිනකයි. මේ අතර සිංහල භාෂා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කරන ස්වභාෂා අභිමානය සහ කුමාරතුංග මුනිදාස මෑණියන් වූ සංවාදය එම මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී හෙට පස්වරු 3ට පැවැත්වෙයි. මෙම වැඩසටහන Zoom තාක්ෂණය ඔස්සේ විසුරුවා හැරෙන බව එහි සම්බන්ධීකාරක ගාමිණී කන්දේපොළ මහතා පවසයි. මෙහිදී හෙළහවුල සංවිධානයේ නායක ශ්‍රීනාත් ගණේවත්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රත්නසිරි අරංගල මහතා සහ
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය සඳගෝමි කෝපරේවා මහතා දෙසුම් පවත්වති. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සැමරුම් උළෙල අද පැවැත්වේ. ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙය සංවිධානය කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිවේදනය කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරම්භය 1951 වසරේ මාර්තු 2 වෙනි දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමගම සිදුවිය. 1972 වසරේ මැයි මාස 22 වෙනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමගම රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය විය. ලක්මව සුරකින්නට සුරකිමු ලකබර යන තේමාව යටතේ මෙවර සැමරුම් එළෙළ පැවැත්වේ. 30 වසරක කුරිරු ත්‍රස්තවාදයේ මුල් උපුටා දැමීමේ මානුෂීය මෙහෙයුමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කළේ. සතුරන්ට ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ගේ අවි ගබඩා විනාශ කිරීම, ඊතර විය නොහැකි පස් බැමි බිඳහෙළමින් සතුරන් අඩපණ කිරීමෙන් පාබල හමුදාවන් හට ත්‍රස්තවාදීන් ග්‍රහණයට නතු කර ගැනීම සඳහා විශේෂ සහායක් ලබා දීමට ප්‍රහාරක ගුවන් නිම්වන්ට හැකිවිය. මෙම සැමරුම් මුලට සමගාමීව රුක්රුබන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු සූදානම් කර තිබේ. ප්‍රමුඛතම පුවත මීළඟට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කිරීම කෙරෙහි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා කළ ඉල්ලීමකට අග්‍රාමාත්‍යවරයා මෙසේ එකඟත්වය පළ කළේ. සෞඛ්‍ය සේවාවේ හා වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා විසඳුම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නයිද අගමැතිවරයා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නරච්චි මහත්මියට උපදෙස් දුන්නේය. මෙරට සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමටද නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙහිදී සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයේ අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගයේ දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට නව යෝජනාවක් ඇමති මණ්ඩලයට ලබන සතියේ යොමු කරන බවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍යාංශ පවසයි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ. එය පෙර වර්ෂයේ පළමු මාස දෙකට වඩා ඉහළ අගයක් ගැනීම ගැටලුවකි. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ ඩෙංගු රෝගය මර්ධනය සඳහා ඇති වැඩපිළිවෙළ සම්බන්ධව වැඩි අවධානයක් යොමු නොවීම මීට හේතුවයි. ජනතාව තම නිවෙස් සහ ඒ අවට පිරිසුදු තබා ගැනීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍යාංශය පෙන්වා දෙයි. මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවකි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ගත වූ පැය 24 තුළ ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් 2,71,756 දෙනෙක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 47,097කි. බ්‍රසීලයෙන් වාර්තා වන සංඛ්‍යාව 35,742කි. ඉන්දියාවෙන් ආසාදිතයින් 10,930ක්ද, ඉතාලියෙන් ආසාදිතයින් 13,114ක්ද ඊයේ දිනේ තුළ වාර්තා වී තිබේ. ගත වූ පැය 24 තුළ ලෝපුරා COVID-19 ආසාදිත මරණ 5,955ක් වාර්තා වී ඇත. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,325කි. මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා ඉහළයයි. පසුගිය මාස පළවෙනිදා මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව විරෝධතා හටගැනිනි. මෙම කුමන්ත්‍රණයේදී මියන්මාර නායක අවුන් සයි සුකී මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නායකින් කීප දෙනෙකුම හමුදා භාරයට ගැනිණි. විරෝධතාකරුවන් පාලනයට පොලිසිය ජීව උණ්ඩ භාවිතා කිරීම විශාල ගැටලුවක් බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි අපේම තැනකින් අපේම දෙයක් CIB සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ජාතික සම්බන්ධීකරණ අනුකමිටුවලට සමගාමීව ප්‍රාදේශීය සම්බන්ධීකරණ අනුකමිටු පිහිටුවීම සිදු වෙනවා. ප්‍රාදේශීය දිස්ත්‍රික් සංවර්ධනයට නව මුහුණුවරක් එක් කරමින් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයුමින් කැබිනට් රාජ්‍ය ආමාත්‍යවරුන්ගෙන් යුත් ජාතික අනුකමිටු පසුගියදා ස්ථාපිත කෙරුණා. මේ අනුකමිටු වන්නේ කෘෂිකාර්මික ජීවනෝපාය යටිතල පහසුකම් සමාජ යටිතල පහසුකම් හා මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටු. මෙහි කෘෂිකාර්මික අනුකමිටුවට කැබිනට් අමාත්‍යවරුන් වන සී.බී. රත්නායක චමල් රාජපක්ෂ මහින්ද අමරවීර එස්.එම්. චන්ද්‍රසේන මහින්දානන්ද අලුත්ගමගේ රමේෂ් පතිරණ යන අමාත්‍යවරු ඇතුළත් වෙනවා. රාජ්‍ය අමාත්‍යවරුන් වන විමලවීර දිසානායක සිරිපාල ගම්ලත් අනුරාධ ජයරත්න මොහාන් පීද සිල්වා සතාසිවම් ව්‍යාලේන්ද්‍රන් ඩී.බී. හේරත් ශෂීන් රාජපක්ෂ අරුන්දික ප්‍රනාන්දු කනක හේරත් සහ ජානක වක්කුඹර යන රාජ්‍ය අමාත්‍යවරු අයත් වෙනවා. මෙම කෘෂිකාර්මික අනුකමිටුව සෑම මාසයකම දෙවන සතියේ බදාදා පෙරවරු 9ට රැස්වීමට නියමිතයි. කෘෂිකාර්මික අනුකමිටුවේ සභාපතිවරයා ලෙස චමල් රාජපක්ෂ අමාත්‍යතුමා කටයුතු කරන අතර රාජ්‍ය නිලධාරීන් අතරින් අනුකමිටුවේ ලේකම් වශයෙන් ඩී.එම්. අනුර දිසානායක මහතා කටයුතු කරනවා. කාර්යසාධක බලකා සම්බන්ධීකරණ ලේකම්මා සම්බන්ධීකාරක වශයෙන් ශාන්ත බණ්ඩාර මහතාත් RAN ප්‍රියදර්ශිනී මහත්මයාත් කටයුතු කරනවා. දැන් කෘෂිකාර්මික අනුකමිටුව සක්‍රිය වී තිබෙනවා. දේශීය ආර්ථිකයට නව පණක් ලබා දෙමින් දේශීය නිෂ්පාදන දිරිගැන්වීම මගින් ජන ජීවිතය වඩා යහපත් කිරීම කෘෂිකාර්මික අනුකමිටුවේ අනාගත ඉලක්කයයි. ඒ සඳහා ගමේ අපි වැඩ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා වැඩ සමග යාලි ගමට ව්‍යාපෘති සමග අපි එක්වෙමු. අපි වැඩ කරමු. වෙනස් සිතීමට බිය නොවෙමු. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි අපේම තැනකින් අපේම දෙයක් CIB ක්‍රීඩා පුවත් පාසල් ක්‍රිකට් තරගාවලි යළි ආරම්භ කිරීම සඳහා සූදානම් බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පවසයි. අපස සාමාන්‍ය පිළිභාගයේ අවසන් වූ පසු පාසල් ක්‍රිකට් තරගාවලි කීපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් තරගාවලි පවත්වන බව එම සංගමේ ලේකම් කමල් ඉනුජිත් මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. ලංකාවේ සෑම දිස්ත්‍රික් එකකටම අපි ගිහින් ලියාපදිංචි කිරීම ආරම්භ කරනවා. වෙනදා අපි තමන්ගේ ලියාපදිංචිය කරගන්න බැරි වුණොත් ආපහු කොළඹ ඇවිල්ලා කරගන්න අවස්ථාවක් දුන්නා. නමුත් මේ අවුරුද්දේ කොවිඩ් තත්ත්වයට යටතේ අපිට කණ්ඩායම් ලියාපදිංචි කිරීම ඒ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් අපි දිස්ත්‍රික්කයට යන මොහොතේ කරගන්න ඕන. ඒ පිළිබඳ සියලු දෙනා දැනුවත් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ දිස්ත්‍රික්කයට යන දවසේ එයාලගේ සියලු කණ්ඩායම් ලියාපදිංචි කරගන්නයි කියලා. මේ වෙනකොට තරඟ සැලසුම් ඔක්කොම සකස් කරලා අවසానයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. දේශීය කර්මාන්ත නගා සිටීමට රජය ලබා දෙන සහනය යටතේ නෙල්ලි කෝලා හඳුන්වා දීමට කටයුතු කරන බව MA නිෂ්පාදන සමාගම පවසයි. දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදිත මෙම පානීය 100%ක්ම ශ්‍රී ලාංකික බව එම සමාගමේ සභාපති මුදිත සමරක්කොඩි මහතා කියයි. කෝලා පාන වර්ගත් එක්ක තමයි මේ පිළිකා වර්ග වලට මූලික වෙන්නේ කියලා මට තිබුණා. ඒකට විකල්පයක් හෙව්වා. මම ඒ පිළිබඳව පරීක්ෂණ කරා කොහොමද මේ රසත් එක්ක මේ රසය දුන්නේ නැත්නම් මිනිසුන්ගේ මේකෙන් ගලව ගන්න බෑ. කෝලා සංස්කෘතිය ඇතුළත රිංගලා
ඒකත් එක්ක මිනිසුන් එළියට ගන්න ඕනේ කියලා. ඒ ඕන රසය මං හෙව්වා. ඉතින් මට මතක් වුණේ අම්මා අපිට ඉස්සර සම්මල දුන්න නිල් රස ගින්ද ටික. ඒකේ තිබුණ සැඟවිච්ච ওই රසයක් පසුගිය කොරෝනා මුල් කාලයේ ඇතුළේ මට හම්බුණා. ඖෂධයක් හැටියට මේක බොන්න කිව්වොත් මිනිස්සු බොන්නේ නැහැ ඖෂධ. දැන් නව පන්නේට ඒ වෙනකොට රටේ තියෙන දේශීය දේ අගය කරන්න ඕනේ. දේශීය දේ දැකුණොත් තමයි රට රැකෙන්නේ. ජනදත්තුමාගේ සංකල්පයේ මුදුන් පමනව ගත්තොත් අපිට මේ රට මීට වඩා එහාට ගොඩනගන්න පුළුවන් කියලා. වෙළඳ වලට දැන් නිකුත් කරගෙන යන සතියයිනේ මේ කර්මාන්තශාලා පටන් අරගෙන. ඉතින් ඒකත් එක්ක දැන් අපි වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. මේ කර්මාන්තශාලාට ගොඩක් කට්ටිය අරගෙන යනවා. මොකද තාම මාකට් එකට ගොඩාක් ඇවිල්ලා නැති නිසා අපි රට පුරා මේක දෙන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඉතුරුව ලේසි real time. දවල්ද රැටද ගෙවීම් වලට දැන් LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක්. මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. තල් පොල් කිතුල් හා තැඹිලි ආශ්‍රිත අයිස්ක්‍රීම් හඳුනා දීමේ වැඩසටහනක් අද ආරම්භ වේ. තල් ආශ්‍රිත අමුද්‍රව්‍ය යොදා ගනිමින් යාපනයේ තල් පර්යේෂණ අයිති අධීක්ෂණය යටතේ මෙම ආහාර නිෂ්පාදනය කරේ. රූපලාවන්‍ය කටයුතු සඳහා තල් ආශ්‍රිත අමුද්‍රව්‍ය යොදා ගැනීමේ එකඟතාවය සුමුකරද කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ අද අත්සන් තැබීමට නියමිතයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව දිවයිනේ සමස්තයක් වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා දිශා වලින් හමායි. දිවයින වටා මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. නිපුණතා ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අද ආරම්භයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය තහවුරු කරන්නයි අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්. සහල් මිල වැඩි කිරීමට ඉඩ නොදෙන බවට වෙළඳ අමාත්‍යවරයාගෙන් ප්‍රතිඥා. යාපාන රජයේ මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති වලින් රුපියල් මිලියන 10ක පාඩුවක්. අපොස සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව. මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 83000 ඉක්මවයි. වතු සේවක වැටුප ඉහළ නැංවීමේ ගැසට නිවේදනය ළඟදීම. ගත වූ පැය 24 තුළ ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වුවන් 2,71,000ක්. පාසල් ක්‍රිකට් තරඟාවලි යළි ආරම්භ කිරීමේ සූදානමක්. උදැසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbcnews.lk වෙබ් අඩවි ඔස්සේද සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45.